නිශ්චලතාවෙන් ගමන් අරමුණ වස්තුවක් පළමු ඒකාකාර ත්වරණයෙන්ද දෙවෙනුව 10ක ඒකාකාර ප්‍රවේගයෙන්ද අවසාන කොටස ඒකාකාර මන්දනයෙන් ජනීවි නිශ්චලතාවයටපත් වේ. ගමන සඳහා ගත වූ මුළු කාලය තප්පර 160යි විස්ථාපන 1.2 කිලෝමීටරද නම් වස්තුව ඒකාකාර ප්‍රවේගයෙන් ගිය දුරද ත්වරණයේ 0.5 නම් මන්දනයේද සොයන්න. ඔන්න පුතේ අපෙන් අහන තොරතුරු. එතකොට දැන් ත්වරණයේ 0.5 නම් මන්දනයේත් අපෙන් අහනවනේ. එතකොට ත්වරණයේ කියන එක පාවිච්චි කරන්නේ මන්දනය කියන එක හොයන්න විතරයි. හරිද? එතකොට ගානේ ආරම්භක දත්තී ලෙස ත්වරණය පාවිච්චි කරන්න බෑ. දැන් මේ ගාන උත්තර ආපු කට්ටිය මට කියන්න මෙන්න මෙහෙම මේක ගානට උත්තරයක් ආවද ඔයගලන්ට ඒකාකාර ප්‍රවේගයෙන් දුර 800ක් ආපු කට්ටිය අත උස්සන්න බලන්න. ත්වරණයේ 0.5 පාවිච්චි කරත් පුතේ එනවා 800. ත්වරණයේ 0.5 පාවිච්චි නොකර ඒකාකාර ප්‍රවේගයෙන් ගිය දුර 800 ආපු දෙන්නෙක් ඉන්නවා. හරි. ත්වරණයේ 0.5 කෙනෙක් පුතේ ආරම්භයේ පාවිච්චි කරන්න බෑ. හරිද? ආරම්භයේ පාවිච්චි කරන්න බෑ. එතකොට ආරම්භයේ පාවිච්චි කරන්න බැරි නම් මේක අපි හදන්නේ කොහොමද? බලන්න. මේ ගාන වකන්න පුතේ මේක හදලා ඉවරයි නේද ඔක්කොම? එකොළොස්දාස් 880ක් වෙන්න මේ ගාන උත්තරේ. දැන් මේක පුතේ තොරතුරු ලකුණු කරගත්තු. තොරතුරු ලකුණු කරගත්තු. මෙයා නිශ්චලතාවෙන් ගමන් අරමුණ වස්තුවක්. දියු බිඳුවයි. දේනුව 10ක ඒකාකාර ප්‍රවේගය. v සමාන 10. v සමාන 10. අවසාන කොටස බිඳුවයි. දැන් කියනවා ගමන සඳහා ගත වූ මුළු කාලය 100ට. දැන් ඔයගොල්ලෝ දන්න අපේ මුළු කාලය කියන එක ලකුණු කරගන්නේ කොහොමද කියලා. දැන් මොහොතකට පෙර මම ගුවර සංගල වරහන් ක්‍රමය නෙමේ මේක අර සාමගාමී සමීකරණ ස්වරූපයෙන් දාගන්න ඕනේ මුළු කාලය කියන එක. කොහොමද දාගන්නේ? මේ කාලේ T1 නම් මේ කාලේ T2 නම් මේ කාලේ T3 නම් එතකොට T1 ධන T2 ධන T3 තමා පුතේ 160. අන්න එහෙම සාමගාමී සමීකරණ විසඳන්න. දැන් මේ තර්කන බුද්ධිය කොච්චර ඕනේනවද කියලා බලන්න පුතේද මගේ දැන් ඊයේ මට කතා කරා අපේ කොළමානන්ද ළමේ ඒ ළමයා KD මෙඩිසින් හම්බුණා. KD මෙඩිසින්. දැන් අපි මේ උගන්නන ඒවා මොනවද මේ ෆිසික්ස් කියන්නේ බුද්ධිය වඩන දේවල්. ඒ ළමයාගේ රිසල්ට් එක තිබ්බේ A2යි B1යි. A2යි B1යි කොළඹ පුතේ මෙඩිසින් අහුන්නේ නැහැ. ෆිසික්ස් B. මොකද ගේසාරේ ෆිසික්ස් රිසල්ට්ස් නැහැ ඉතින්. ඒ නිසා මේ අහුන්නේ නැහැ මෙඩිසින්. KDU දැම්ම. දාපුවාම ඉතින් මිනිහා හොඳ මීටරේ සාහි බුද්ධිය තියෙනවා හොඳට වැඩ කරනවා. ඉතින් ඒකක් එන්න ඕන ළමයි B1ක් ආවේ. මොකද කරන්නේ? මෙතනින් අහුන්නේ නැහැ. බයෝල උඩ. ඉතින් KDU දාලා ඒගොල්ලන්ට තියෙනවා ටෙස්ට් තිබ්බා පුතේ මම හිතන්නේ එක එක જાතිය ටෙස්ට්. එකක් තියලා තිබ්බා මේ දැන් එයා හමුදා නිලධාරීන් එක්ක යනවා. පාරේ ඇවිදලා යනවා. එනකම් එකපාරටම මේ ළඟ ඉන්න මිනිහෙකුට කෙනෙක් කියලා පිහියෙන් අයින්. ඒක පිහියෙන් යන බලලා මෙයාගේ රියැක්ෂන් එක කොහොමද කියලා. මෙයාගේ රියැක්ෂන් එක කොහොමද? පිහියෙන් යනපු ගමන් කරන්න ඕනේ අංක එක මොකද්ද? ඔන්නද. එතකොට සමහර ළමයින්ට එක එක්කෙනාට එක එක විදිහට එක පාටම එක්කෙනෙක් වතුරට වැටෙනවා. එතන බේර ගන්න මොකද කරන්නේ? අපිත් වතුරට පයින්නවා. මෙයාට හම්බෙලා තියෙන්නේ පිහියෙන් අයින්. පිහියෙන් ළඟ එක්කිනෙකුට එක පාට පිහියෙන් අයින්. දැන් මං එයා මොකද කරේ කියලා. ඉතින් බොරුවට අයින්නේ කියලා දන්නවලු. ඒ වුණාට දැන් ඒක ලේහෙම එනවලු. ඉතින් මොනවාරි හදලා තියෙන්නේ. එතකොට පිහිය ගලවනවාද
මොකක් කරනවද ඊට පස්සේ මම අහුවා මොකද කරේ කියලා පිහිය ගලවුවොත් ෆේල් දැන් මේ පිහිය ගලවන්නේ නැහැ මේක ගිහිල්ලා නියම තැනට ගිහිල්ලා ගලවන්නේ එතකොට බෝස් කෑලි ටිකක් තියලා වටේ මේව කරලා දැන් අර ළමයිගේ බුද්ධියමයිනේ දැන් එතකොට තව තිබිලා තියෙනවා මොනවද ඔය කට්ටියත් එක තීවුණ්ඩ යන්න අනම් මන හෙන ටෙස්ට් ගොඩාක් තියලා කොහොම හරි අවසානයේ මෙටිසින් අහුණා ඉතින් අර මේ ක්‍රමවත් බව කියන එක මේ අපි ගණන් හදන ක්‍රමවත් බව කියන එක ඉස්සරහදී විවිධ තැන් වලදී බයිනවා දැන් මෙතනදී ගණන් හදනකොට මේ තොරතුරු ලකුණු කිරීමක් නැත්තම් මොකක් හරි කරලා උත්තරේ ගන්න එව්වා අනාගතේ වැදගත් වෙන්නේ නැහැ මෙවර ක්‍රමේ නිසි ක්‍රමයේ කියන එක පසු කාලෙ කොතන ගියත් අහු වෙනවා ඉතින් ඒකට ඉඳලා තියෙනවා පුතේ 500 ගාණක් KDU මෙඩිසින් දාලා 500 ගාණක් ගත්තේ 80යි ඒ 80 ගන්න ස්ටෙප් 12ක් විතර. ඒ කියන්නේ ඉන්ටු 12ක් විතර තියලා එතකොට ෆිසිකල් ටෙස්ට් තියලා දුවලා කරලා එන වැඩ ගොඩක්. ඉතින් අර මේ ෆිසික්ස් කියන එක ඒ අර චින්තන හැකියාව මුලින්ම හදාගන්න. ඒගොල්ලෝ තාම ඉන්නේ මුල් අවධියේ ඉන්නේ. දැන් මුල් අවධියේදී මේ ක්‍රමයට හදාගන්නේ සාමගාමී සමීකරණ දුන්නා. ඔන්න ලියාගන්න. ඊට පස්සේ අපිට කියනවා ගමන සඳහා ගත වූ මුළු කාලය 100යි මුළු විස්ථාපනය 1.2 කිලෝමීටර්. ඒ කියන්නේ මෙතන විස්ථාපනය S1 නම් මෙතන විස්ථාපනය S2 නම් මෙතන විස්ථාපනය S3 නම් මේ කියන්නේ S1 දාන S2 දාන S3 කියන්නේ 1200යි මීටර. ඔන්න. දැන් මෙයා පිටේ සාමගාමී සමීකරණ දෙකක්. ඔන්න දැන් අපි බලන්න මොනවද අපෙන් අහන්නේ කියලා. දැන් අපෙන් අහන්නේ වස්තුවේ ඒකාකාර ප්‍රවේගයෙන් ගිය දුර. දැන් ඒකාකාර ප්‍රවේගයෙන් කියන්නේ මෙයා A සිට B දක්වා B සිට C දක්වා C සිට D දක්වානේ. ඒකාකාර ප්‍රවේගයෙන් කියන්නේ මෙන්න මේ කාල ප්‍රාන්තරය තුළ BC චරිතයනේ. BC චරිතයේ පුතේ S2 හොයන්න T2 හොයාගන්න බෑ. ඔන්න තොරතුරු. ඊට පස්සේ තමයි අපිට කියන්නේ පුතේ මෙයා තොරණේ 0.5 නම් මන්දරේ. කියන්නේ තොරණේ 0.5 කියන එක පාවිච්චි කරන්නේ මන්දරේ හොයන එක විතරයි. ඒ කියන්නේ මෙතන A1 කියන එකක් තියෙනවා. ඒක දත්තේ. හැබැයි මන්දරේ හොයන්න විතරයි පාවිච්චි කරන්නේ. මුලින් ගන්න බෑ. එන්න A2. දැන් සාමාන්‍ය පෙළ ඔයගොල්ලෝ ඉගෙන ගත්තනේ. සාමාන්‍ය පෙළ ඔයගොල්ලන් පුතේ ගණිතය අම්මේ එන්න ලාබාල කරලා බාල කරලා බොල්ල කරලා දෙයි. ඕගොල්ලන්ගේ xy z කියන සාමගාමී සමීකරණ තිබ්බේ නැද්ද? අර උන්නාගේ ඉංග්‍රීසි මීඩියම් ළමයි වගේ කිව්වා ඒගොල්ලන් තිබ්බේ xy කියන සාමගාමී සමීකරණ විතරයි. හරිද? ඒ කියන්නේ දැන් අපි සාමගාමී සමීකරණ දෙකක් තියෙනවා නම් xy නොදන්නා පද දෙකක් තියෙනවා නම් xy කියලා ඒ දෙකේ විසඳන්න සමීකරණ දෙකක් වෙනවා. XY Z කියන ඒවා අපේ කාලේ තිබ්බා. XY Z කියන්නේ නොදන්නා පද තුනක්. නොදන්නා පද තුනක් තියෙනවා නම් විසඳන්න සමීකරණ තුනක් ඕන. නොදන්නා පද තුනක් තියෙනවා නම් විසඳන්න සමීකරණ තුනක් ඕන. එතකොට දැන් මෙතන තියෙනවනේ සාමගාමී සමීකරණ දෙකක්. මෙතන නොදන්නා පද කීයක් තියෙනවද? මෙතන 3යි මෙතන 3යි 6යි. එතකොට මතක තියාගන්න XY නම් සමීකරණ දෙකක් තියෙනවා විසඳන්න. ඒ නොදන්නා පද ගාන දෙක නම් සමීකරණ දෙකයි. xy z නම් සමීකරණ තුනයි. මෙතන පුතේ පද කීයක් තියෙනවද? පද 6ක් තියෙනවා. පද 6ක් තියෙනවා නම් මෙයා විසඳන්න සමීකරණ 6කුත් ඕන. දැන් අපෙන් අහන්නේ මේ සමීකරණ S2 නේ. S2 වාගන් තව සමීකරණ 4ක් අපි ගන්නවා. අන්නේ 4 ගන්නේ චලිත සමීකරණ පාවිච්චි කරලා. එහෙනම් අපිට පුළුවන් AB චලිතයේ BC චලිතයේ CD චලිතයේ චලිත සමීකරණ දෙයක්. එහෙනම් අපි ඉස්සල්ලාම සලකන අපේ AB චලිතය. AB චලිතය සලකන. දැන් AB චලිතය සලකලා අපි චලිත සමීකරණයක් ලියුවොත් SRT නේ. අපිට ලියන්න හිතෙනවා S සමාන UT දන භාගයක් කියනවා. S සමාන UT දන භාගයක් කියනවාට සමීකරණ ලියුවොත් තවත් පුතේ නොදන්නා පදයක් වැඩි වෙනව නේද? දැන් පද 6ක් හදන්න විසඳන්න හදන්නේ. ඒක ගත්තොත් පද 7ක් වෙනවා. විසඳ ගන්නට. ඒ නිසා චලිත සමීකරණයක් ලියන්න ඕන තොරණේ නැති සමීකරණය. ආරම්භක අවසාන කාල විස්ථාපනයේ සම්බන්ධ සමීකරණයක් තියෙනවා තොරණේ නැති එක. මොකක්ද? S සමාන U ධන V බෙදීම දෙක වාරයක් මේක ලිව්වොත් එකපාරින් ගන්න. දැන් ඔයගොල්ලෝ S සමාන U පිටන භාගයක් AT වර්ග ලිව්වොත්
A කියන එක අයින් කරගන්න එපා. A කියන එක අයින් කරගෙන ආපහු v සමාන u ධනෙට දාලා ආපහු ආදේශ කරන්න. පද දෙකයි. සමීකරණ දෙකයි. ගාන දීර්ඝයි. ඒ නිසා කෙටියෙන් දකින්න ත්වරණයේ ඉන්න සමීකරණ මෙයා. මෙයා S1. ආරම්භක බිඳුවයි. අවසාන 10යි. බෙදීම 2. වාරයක් T1. එහෙනම් අපිට S1 කියන්නේ 5යි T1. ඔන්න එකයි. ඔන්න එක සමීකරණයක් ගත්තා. දැන් පුතේ අපි BC චලිතයට ගත්තොත් BC චලිතය ගත්තොත් BC චලිතයට යන්න පුළුවන් පුළු කෙරෙන S සමාන ut දාන භාගයක් AT1. එතන විස්ථාපන S2. ආරම්භක 10යි. මෙයා T2. මේ පදයෙන් බිඳුවයිනේ. එහෙනම් පුතේ මෙයා S2 වෙනවා. 10 වාරයක් T2. මෙන්න රෝමන් 2. ඔන්න තව සමීකරණයක්. දැන් මම S1 S2 ගියාගත්තා. එන S3 ගියාගන්න පුළුවන් පුතේ මෙයා CD චලිතය මම සැලකුවොත්. එහෙනම් පුතේ CD චලිතය සැලකුවොත් ඒකට ලියන්න වෙන්නේ S සමාන u ධන v බෙදීම 2 වාරයක් T. මෙයා S3 u බිඳුවයි. u කියන්නේ 10යි. v බිඳුවයි. බෙදීම 2 වාරයක් T3. එහෙනම් පුතේ මෙයා එනවා S3 කියන්නේ 5යි T3. ඔන්න දැන් T3. මෙන්න රෝබින් අංක 3. දැන් බලන්න S1 S2 S3 අපි ලියාගත්තනේ පුතේ මෙයා TS උනේ එන රෝමිලක් අංක 1 2 හා 3. රෝමිලක් අංක 1 2 හා 3 අපිට පුළුවන් දෙකට ආදේශ කරගන්න. දෙකට ආදේශ කරොත් දෙකේ තියෙන S1 S2 S3 නේ 5යි T1 10යි T2 5යි T3 කියන්නේ 1200. දැන් පුතේ මෙයා පහෙන් බෙදන්න පුළුවන් නේද? T1 2යි T3 මෙයා පහෙන් බෙදුවොත් මෙයා 2යි 20ට 4යි 200. ඔන්න 3යි. දැන් S1 S2 S3 T1 T2 වලින් ලියාගත්තා. දැන් T1 T2 සාධාරණීකරණයක් තියෙනවා. මෙයා කාගේ ලියාගත්තොත් T1 T2 T3 මෙයා පුතේ 160. මෙයා 1. දැන් මෙහෙම සමීකරණ දෙකක් විසඳන්නත් පුතේ නොදන්නා පද 3ක් තියෙන නිසා සමීකරණ 3ක් ඕනේ. හැබැයි පුතේ දෙකම සංගුණ සමානයි නේද? මෙතන සංගුණකයත් 1 1 මෙතන සංගුණකයත් 1 1. ඒ නිසා මෙයාගේ අඩු කරොත් අපි 3 1 අඩු කරොත් T1 T1 කැපෙනවා T2 T2 කැපෙනවා. එහෙනම් T2 මෙයා එන්නේ පුතේ මෙයා 80. ඔන්න T2 T2 වෙනවා තත්පර 80. දැන් අපිට ඕන S2. එහෙනම් රෝමිලක් අංක 2ට ආදේශ. 2ට ආදේශ කරොත් දැන් එනවා S2 10 වාරයක් 80. ඔන්න ඔය කියන උත්තරේ එනවා නේද? පැහැදිලි තර්කය. ඔන්න ඒකාකාර ප්‍රවේගයෙන් කියනකොට හෙව්වා. ඊළඟ කොටස අපෙන් අහනවා තොරණේ දශම 5 නම් මන්දනේ. අන්න දැන් තොරණේ කියන එක දැන් පාවිච්චි කරලා. තොරණේ තියෙන්නේ මෙතනනේ. එහෙනම් අපි AB චලිතය සලකනවා. AB චලිතය සලකලා මේ දිශාවට ලියනවා v සමාන u ධන at. එහෙනම් අපිට v වලගේ තමයි 10යි. u බිඳුවයි. මෙයා 0.5 වාරයක් T1. එහෙනම් T1 කියන්නේ 10 බෙදීම 0.5. එහෙනම් අපිට T1 අපිට පාගන්න. දැන් නමුත් අපි දන්නවා T1 T2 T3 කියන්නේ 160. දැන් මෙයාගේ නොදන්නා පදේ T2 නේ. එහෙනම් T2 මෙතනින් හොයාගන්න. T3. දැන් T2 හොයාගන්න තියෙන්නේ. T1 උත් දන්නවා T2 උත් දන්නවා T3 විතරයි දන්නේ. උන T3 හොයාගන්න.
දැන් අහන්නේ මන්දරේ. එහෙනම් අපි දැන් CD චරිතයේ සලකමු. මෙයා CD චරිතයේ මන්දරේ අපෙන් අහන්නේ v සමාන ඉඳලා දැන් මෙතන v කියන්නේ බිඳුවයි. මොකද අවසාන ප්‍රයෝගය තමයි අපි v කියන්නේ. ආරම්භක 10. මන්දනේ හේතු කාර්ය දානවා. එහෙනම් පුතේ මන්දනේ අපිට හොයන්න පුළුවන් නේද? දැන් මේක පුතේ අර වෙදක් එකට බල්බ් එකක් දැම්මා වගේ මම බෝඩ් එක දිහා බලපුවාම නමුත් පුතේ ඔකර හදනකොට අපිට ලොකු දෙයක් නැහැ. දැන් ඔය ගණිතයේ සාමාන්‍ය පෙළ ඕගලන්ට කිසිම තැනක ආවේ නැහැ. දැන් ඒකනේ පුතේ දැන් මේ ප්‍රමාණය හදනකොට ළමයි තව ලේසි පන්ති හොයන්නේ. දැන් ලේසි පන්ති හොයපුවාම පුතේ ලේසියම ෆේල් වෙලා යනවා. දැන් ලේසි පන්ති වලින් එන්නේ ලේසියෙන් ෆේල් වෙලා යනවා. දැන් මේවා පුතේ ලේසියෙන් කරලා පාස් වෙන්න බෑ. ලේසියෙන් කරලා හිත සනසව ගන්න පුළුවන් ගණන් හොද ඔය නිකන් බෝඩ් එක දිහා බලන් ඉඳලා හිත සන්තෝෂ කරගන්න පුළුවන් ආශානීයමයි ගාන තියෙනවා. Tamanට මොනවත් හදන්න. ඔය ඉන්න අපිට මෙදාසර රිවිෂන් පන්තියට ඇවිල්ලා ඒ ළමයි කොච්චර අවුරුදු 3ක් තිස්සේ පන්ති ගිහිල්ලා අර මුල් ළමාවිය සංවර්ධනය කියලා තියෙනව නේද? පෙර පාසල් තියෙන්නේ. අන්න ඒ මට්ටමේ පුතේ. කියන්නේ එකේ ඉඳන් 13ට එකේ ඉඳන් 11ට ඉස්කෝලේ ගිහිල්ලා ඒ જાතිය පන්ති ගියපුවම ආපහු 11 ඉඳන් එකටත් ගිහිල්ලා එකෙන් පල්ලෙහාටත් ගිහිල්ලා. සුළු කිරීමක් කරගන්න බෑ, සමීකරණයක් ලියන්න බෑ. ලියන්න පුළුවන් එක වෙලේ බෝඩ් එකේ ගාන හදපුවම ලියන්න විතරයි පුළුවන්. ඉතින් අර ඒ මට්ටමේ ඉඳන් පුතේ උසස් පෙළ පාස් වෙන්නේ නැහැ. මොකද දැන් ශිෂ්‍යත්වෙත් හැමෝම පාස් වුන්නේ නැහැනේ. දැන් ඕගොල්ලෝ බලන්නකො ශිෂ්‍යත්වෙ හැමෝම පාස් වුන්නේ නැහැනේ. ශිෂ්‍යත්ව පාස් වුණේ ඉතින් ඒ කාලේ හොඳට වැඩ කරපු ළමයි. දැන් ශිෂ්‍යත්ව පාස් ළමයි උසස් පෙළ පාස් වෙනවා කියලා එහෙම හේකුත් නැහැ. දැන් මේ කාලේ පාස් වෙන්නේ මේ කාලේ මහන්සිලා වැඩ කරන ළමයි. ඉතින් ඒ විදිහට ඉගෙනගෙන ඒ විදිහට විෂයන් ටික හදාගත්තොත් මේක පාස් වෙන්න පුළුවන්. ඒ නිසා අපි උසස් පෙළ ගාවට යනවා මිසක් උසස් පෙළ අපේ ගාවට ආවට හරියන්නේ නැහැ. අපි උසස් පෙළ මට්ටමට එන්න ඕනේ. පැහැදිලිද? ඒ නිසා මෙතන අර 0.5 කියන එක ඉස්සලා පාවිච්චි කරන්න බෑ. ඒ වෙනුවට තමයි විකල්ප ක්‍රමයකින් අපි සමීකරණ ගොඩනගාගෙන යන්නේ. පැහැදිලිද? ගාන තීරච්ච කට්ටිය අත උස්සන්න බාන්නේ. නැති කට්ටියට ඕනනම් තව පාරක් කියලා දෙන්න. ගාන පැහැදිලිච්ච කට්ටිය අත උස්සන්න. අනිත් කට්ටියට තේරුන්නේ නැද්ද අත උස්සන්න නැත්තේ? මේකයි පුතේ මාත් එක්ක මාස 3-4ක් දැන් මාස 3-4කට වඩා දැන් මාස 5ක් විතර ආවනේ. අපිත් එක්ක එක දිගට ඉන්නවා කියන පුතේ ළමයි මේ මට්ටමට හැදිලා තියෙන්නේ. අපි මේ මට්ටමට අපිත් එක්ක වැඩ කරනකොට මේ මට්ටමට එනවා. ගාන හදන්න ගන්න බාර. ගාන හදන්න ගන්න. ආපහු ගාන ඉවරනයින් පස්සේ තාපාරක් වුණා මම කියලා දෙන්නම්.
भानुपति उत्तर आवद මෙන්න මෙහෙම මෙයා එනවා 800 මෙතනදී 800 මීටර මෙයා 10.5 ලිප්පා 20යි තත්පර නේද එහෙනම් T1 20යි T2 80 T3 එකතු 160යි එහෙනම් T3 කියන්නේ 60යි තත්පර මෙයා 10 සමාන A2 වාරයක්
60යි. ඒ කියන්නේ ඍණ 60 භාගයක් V2 කියන්නේ 10යි. A2 කියන්නේ ඍණ 1යට 6යි. ms ඍණ 2. මෙයා බෙදන්න ඕනේ. බෙදුවොත් ඍණ 0.1යි 4ට 6යි 1යි 6යි ms ඍණ. මේ උත්තර ආපු කට්ටිය අත උස්සන්න. උත්තර ආපු කට්ටිය අත උස්සන්න. මේ පුතේ අර පළවෙනි පාඩම වගේ නිකන් අර මේ කම්මැලි පාඩම් නෙමෙයි මේ පාඩම නියම පාඩම. සාමාන්‍ය අභ්‍යාස කරනකොට පාඩම හොඳට පුළුවන් වෙනවා. right ඊට පස්සේ පුතේ ගානංක 7 එක පොඩි ගාන. එක චූටි ගාන. ගානංක 7 තමයි හැදුවේ 8. පැයට කිලෝමීටර් 36ක ප්‍රවේගයෙන් ගමන් කරනා මෝටර් සයිකලයක් තිරිංග යෙදීමෙන් 1 ms ශ්‍රේණි 2 මන්දනයක් ඇතිව ගමන් කොට අවසානයේදී නිශ්චලතාවයට පැමිණි. මන්දනයේ සහිතව ගමන් කළ කාලය හා දුර අපෙන් අහන්න. එතකොට මේක අපිට ඉස්සලා සල් රේඛාවක් පෙන්න ගන්න. සල් රේඛාවක් පෙන්න ගන්න. මෙහෙම. දැන් ගේසර් විමාන කියනකොට පැයට කිලෝමීටර තප්පර මීටර කරන විදිහ. ගානක් 8. ඒක හැමෝම හදන්න ඇති කියන එක තමයි. ආරම්භක ප්‍රවේගයේ 36 පැයට කිලෝමීටර දර ඒක වරහන් ඇතුලේ දෙන්නේ නැහැ පුතේ අපි මම ඉන්ස්ටිටියුට් එකේ දීලා තියෙන හඳුනාගන්න. ඒක පරිවර්තනය කර ගන්න. මෝටර් සයිකලයක් තිරිංගයේදී එකක මන්දනයක් ඇති. එකක මන්දනයක් කියන්නේ පුතේ අපි තොරණේනේ ගන්නෙ. එන එකයි. ගමන් කොට අවසානයේ නිශ්චිතතාවයට පැමිණි. එන v සමාන බිඳුව. දැන් අපි ගහන්නේ කාලයයි දුරයි. එහෙනම් මෙයා t හා s අපින් අහන්නේ. මෙයා a මෙයා b. ඉස්ලාම් පැයට කිලෝමීටර තප්පර මීටර කරන විදිය කිලෝමීටර මීටර කරන්න 1000යි. පැය තප්පර කරන්න 3600. එහෙනම් අපි 36 කැපෙනවා 10යිනේ. එන අදහස ආරම්භක ප්‍රවේගය 10යි. අපි සලකන්නේ AB දැන්. එහෙනම් AB චලිතයේ සලකලා මේ දිශාව u දන්නවා a දන්නවා t දන්නවා. එහෙනම් කාලය කියන්නේ v සමාන u ධන ab. v බිඳුවයි